ආයිබෝවන් අද සෙනසුරාදා දිනේ විවේකීව නිවසේ සිටින ඔබට තඹපන්ඩි තුලින් අපි සෝදානම් නැවුම් ප්‍රවේශයක් ලබා දෙන්නට විශේෂයෙන්ම අපේ අරමුණක් තිබෙනවා. ඒ තමයි ඔබේ ජීවිතය හා සැබැඳි සියලු කරුණු කාරණා වලින් ජීවිතය වෙනස් කරගන්නට ඒ එක්කෙනෙකුගේ ජීවිතයක් වෙනස් වෙනවා කියන්නේ එය සමස්ත සමාජයේම පරිවර්තනයක් සඳහා පෙරලා ගන්න උපකාරී වන මට්ටමේ සංවාදයකට තමයි තඹපන්ඩි අපි ආකෘතිය නිර්මාණය කරගන්නේ. ඉතින් අද දවසේදී අපි කතා කරනවා තවත් සුවිශේෂී වූ පැතිකඩක් පිළිබඳව. ඒ සියල්ලකට මත්තෙන් සෝදානම් අද දවසේදී අපගේ සුපුරුදු සම්පත්දායකත්වය හඳුන්වා දෙන්නට දේශබන්දු ආචාර්ය ඉන්ද්‍රජිත් සෙනවිරත්න ගුරුතුමන්. ආයිබෝන් ගුරුතුමනි. එතුමාගේ නිවසේ සිටයි අද දවසේදීත් අපි තඹපන්ඩි වැඩසටහන ඔබ වෙතට සමීප කරන්නේ. ගුරුතුමනි මේ පරිසරය සහ මානසික සංවර්ධනය පිළිබඳවයි අද අපි කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් කියමනට සහ ගොඩක් වෙලාවට මේ අපේ භාෂා ව්‍යවහාරයන් තුළ තියෙනවා කෙනෙක්ව හැදෙන්න වැඩෙන්න හේතු වෙන්නේ එයා හිටපු පරිසරය කියලාත් කියලාම. ඊළඟට පරිසරය කිව්වම තව පැත්තක් තියෙනවා මේ ගහකොළ නැත්නම් ස්වභාවික පරිසරයක් තියෙනවා. අද දවසේදී ඔබතුමාගේ මේ විෂය තුළ මේ මාතෘකාගත විෂය තුළ ඔබතුමා මොන වගේ පරාසයක් තුළද මේ පරිසරය හඳුන්වා ගන්නේ කියන කාරණාව ප්‍රධාන වශයෙන්ම වැදගත් මේ සංවාද ඉදිරියට ගොඩනගා ගන්න. එනිසා ඒ තුලින් ප්‍රවේශයක් ලබා ගන්න ඔබතුමන්ට ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් ඇත්තටම මේ හරි වැදගත් මාතෘකාවක් අද තියෙන. හැබැයි ඒ වගේම පරිසරය කියන වචනේ අපි නිතර අහනවා. ඉතින් මේ පරිසරය කියන නිතරම අහන වචනයට පොඩි නව අර්ථකථනයක් වෙන්නත් ඕනේ. ඒ වගේම අපේ තඹපන්ඩි වැඩසටහනේ තියෙන මූලික අභිප්‍රාය තමයි අපේ ප්‍රේක්ෂකයා වගේට තමන්ගේ ජීවිතය හදාගන්න පුළුවන් තැනකට අපි ගෙනියන්න. ඉතින් මේ අරමුණු දෙකම ඉෂ්ට කරගන්න පරිසරය ගැන ඔබ මගේ නිර්ණායකයක් අහනවා. ඉතින් ඇත්තටම අර ඔබ කිව්වා වගේ පරිසරය කිව්වහම ස්වභාවික පරිසරය තමයි අපි මුලින්ම ගන්නෙ. ඊට පස්සේ තමයි අපි ජීවත් වෙන පරිසරය ගන්න. ඒත් ස්වභාවික පරිසරය ගත්තොත් දැන් අපේ තියෙනවා පුංචි වරද්දක්. ඒක නිවැරදි කරගන්න ඕන චිත්‍රාංගිකා. පරිසරය ගැන කතා කරනකොට පරිසර සංරක්ෂණය ඕක ගැන ගොඩාක් දේවල් ගැන කතා කරනවා. අපි ඉස්කෝලේ ඉන්න කාලෙත් කතා කරන්නේ. ඒක කතා කරනකොට මේ පරිසරයයි මායි කියන එක වෙන් කරනවා. ඒ කියන්නේ දැන් අපි මෙහෙම ලොකු තාප්පයක් බැඳලා ඒ තාප්පේ ඉඳලා බලනවා අන්න පරිසරය, අන්න ගහකොළ, අන්න සතා සිව්පාව. අපි මේ වෙනම ඉන්නවා. ඒක වැරදි. හරියට මේ එහෙම කරන්න බෑ. ඒ කියන්නේ පරිසරයේ කොටසක් අපි. අන්න එතන නිවැරදි අවබෝධයක් නැතිකම තමයි මේ පරිසරය කියන දේ විනාශයට හේතු වෙන්නේ. ඒ කියන්නේ දැන් එයා දන්නේ මේ ගහකොළ සතා සිව්පාවකට කරන හානිය මට මං කරගන්න හානියක් කියලා. ඒක තේරෙන්නේ නැත්තේ අපේ පුද්ගලයයි පරිසරයයි කියන එක ඔය කියන පරිසරයයි වෙන් කිරීම. ඒ නිසා මේ සමස්ත කුලයකේම කොටසක් කියන එක තේරුම් ගන්න තමයි. එතකොට තමන්ගේම දේවල් තමයි මේ අපි පරිසර කොටස් හැටියට දක්වන්නේ. එතකොට අපි අපේ මේ ප්‍රදේශයේ තියෙන ගහකොළ කැපුවොත් අපේ පළාතේ තියෙන කාණු පද්ධතිය අවහිර කරොත් එහෙම නැත්නම් ගලා යන දොළපාල අවහිර කරොත් අපේ ඉඩම ගොඩ කරගත්තොත් එතකොට ඒ හානි වෙන්නේ අපිට. ඒ කියන්නේ අන්න ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පළවෙනියටම හදා ගන්න ඕන තැන පරිසරය කියන්නේ අපි කියන එක. හරි. දැන් ඔන්න ඕක අපි මේ සම්බපණියෙන් හදමු. පරිසරය කියන්නේ ගහකොළ මොකද අපි මේ නිකන් උජාරුවට හිටියට සතා සිව්පාව තමයි අපි. හරිද? ඒ කියන්නේ අපි කියලා අපි වෙනස් කරන්න බෑ. ඒ කණ්ඩායමේ ඒකකයක්. කොටසක්. ඉතින් ඒ නිසා ස්වභාවික පරිසරය කියන කේදී එතනදී අපිත් ඒ පරිසරයේ කොටසක් හැටියට අපි මෙතනදී අර්ථකථනය කරමු. ඒ වගේම දැන් ඔබ කිව්ව හරි වටිනවා. දැන් අපි අවසානයට යන්නේ මානසික පැවැත්මට. එතන මානසික පැවැත්මට යනවා නම් ඒ ගේදොර අවට පරිසරය හරි වටිනවා. දැන් ඒක ස්වභාවික පරිසරයේ එක්තරා කොටසක්. මොකද අපි ස්වභාවික පරිසරයේ කොටසක්. එහෙනම් ගේදොරත් අර ස්වභාවික පරිසරයේම කොටසක් වෙනවා. එතකොට දැන් ඒ වගේම අපි පරිසරයේ කොටසක් නම් අධ්‍යාපනය හා සම්බන්ධ පරිසරයේත් ඒ කොටසක් වෙනවා. අපි පරිසරයේ කොටසක් නම් අපේ ක්‍රියාකාරකම් සම්බන්ධ පරිසරයත් ඒකටම ඈදෙනවා. එතකොට ආගමික පරිසරයත් සංස්කෘතික පරිසරයත් අපි හැදෙන වැඩෙන පරිසරයත් ඔක්කොම එකටනේ දැන් තියෙන්නේ. දැන් තේරෙනවද අපේ අලුත් නිර්ණායකය?
දැන් එහෙමනම් අපිට මේක මේ ඉරිගගහ වෙන් කර මෙච්චර බැලුව පරිසර කාණ්ඩ එකක් හැටියට සලකලා සාකච්ඡා කරන එකක් තමයි දැන් අපි කරන්නේ. එක එකකයක් හැටියට. ඒකවල දැන් අපි දන්නවා ලෞතර තථාගතයන් වහන්සේ තමයි පරිසරයට බොහොම වර්ණනා කරපු ශාස්ත්‍රූවරයා පරිසරය පිළිබඳ. ඒ පරිසර වර්ණාවලින් උන්වහන්සේට ඉදිරිපත් කරා අපිට දැන් ඔයගොල්ලන් දන්න සමහර තැන්වල කියන රමණීය ආනන්ද රමණීය. ඒක ගොඩාක් මේක පැසසුම් කරා පාරිසරික තත්ත්වය. එතකොට ඒ වගේම ওই තේරී ගාතාවලත් ඔය රහතන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා විසින් මේ තමන්ගේ පරිසරය වර්ණනා කරලා තියෙනවා. එතකොට ඒකෙදී තියෙන විශේෂත්වය වුණ බලන්න තමන්ගේ ආධ්‍යාත්මයයි අර පරිසරයේ බද්ධ කරලා ගාත කියලා තියෙනවා. ලෝතර තථාගතයන් වහන්සේත් පරිසරය ගැන ਵਿਚාරය ලක් කරන්නේ පරිසරයත් උන්වහන්සේත් බද්ධ කරලා. අපි විතරයි පරිසරය ගැන ਵਿਚාරය ලක් කරන්නේ පරිසරයෙන් අපි වෙන් කරලා. එවනම් අද අපි ඉගෙන ගන්න ඕනේ පරිසරයෙන් අපි වෙන් නොකර සතා සිව්පාවා පරිසරයේ ගහකොළ අපි හැදෙන වැඩෙන පරිසරයේ සමස්ත පරිසරයේ මයි කියලා තේරුම් ගන්න. එතකොට ඒ තේරුම් ගැනීම තුල ඔන්න අපි කොටස් වලට යනවා. එතකොට දැන් අපි දන්නවා දැන් ගෘහ නිර්මාණ ශිල්පය කියලා කොටසක් තියෙනවා අපේ මේ විෂයන් වල. ඉතින් ඒකෙදි නිර්මාණාත්මක පරිසරය කියලා අපි හඳුන්වනවා. දැන් මේ නිර්මාණාත්මක පරිසරය කියන්නේ මොකද්ද? ඒක දැන් ඇත්තටම ඔය ජෙෆ්රි බාව වගේ අය හරියටම අපිට පෙන්නුවා. ඒ වගේම අපේ ගොඩාක් අය ඉන්නවා. මේ මම නම් වශයෙන් කියන්නේ හොඳ පරිසරවේදී ගෘහ නිර්මාණ ශිල්පීන් ඉන්නවා. ඔවුන්ගේ නිර්මාණය තුළ තිබ්බ විශේෂ ලක්ෂණය තමයි තමන් ජීවත් වෙන තැනයි ස්වභාවික පරිසරයයි කියන එකයි අතර සාම්‍යයක් ගොඩනගනවා. දැන් උදාහරණයක් හැටියට දැන් ජෙෆ්රි බා වගේ සමහර නිර්මාණ වල අපි වාඩි වෙලා ඉන්නකොට අපිට පේන්නේ ඈත මේ අපි ඉන්නේ නිකන් මේ වැවක වගේ. කැලෑවක වගේ. ඒ ඉන්න තැන නමුත් ඉන්නේ ගේක වෙන්න පුළුවන්. නමුත් අපිට හිතෙන්නේ අපි කැලෑවක ඉන්නවා කියලා. ගගක් ළඟ ඉන්නවා කියලා. දැන් මට මතකයි අපි මං අත්දැකීමක් තියෙනවා දැන් ඔය කණ්ඩලම හෝටලේ. ඒකේ ස්විමින් පූල් එකට ගියාම ඒ ස්විමින් පූල් එකේ බොහොම සාමාන්‍ය පූල් එකක තියෙන ඉඩ ඔබ දන්නවනේ. නමුත් ඒකේ තියෙන සීමාවයි ඈත තියෙන කණ්ඩලම වැවේ සීමාව එකයි. කෙනෙක් පූල් එකට බැස්සම වැවට බැස්සා වගේ පේන්නේ. එවැනි මානසික මට්ටමක් ඇති වෙනවා. දැන් බලන්න මේ නිර්මාණාත්මක පරිසරය ඔහු විසින් නිර්මාණය කරලා තියෙන ආකාරය. අන්න ඒ වගේ ඔය මේ බොහෝ දෙනාගේ නිර්මාණවල තියෙනවා. අද නූතන ඉන්නවා ගොඩාක් තරුණ පරිසරවේදීන් ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පීන් ඒ මිනිස්සයාට සුදුසු විදිහට ඒ පරිසරය නිර්මාණය කරනවා. දැන් එහෙම හොඳම උදාහරණයක් තමයි අපේ තම්මපන්නියේ හොඳම උදාහරණය සීගිරිය. ඒතර සීගිරිය නිර්මාණය ඇත්තටම ඒක කාශ්‍යප රජතුමාගේ නිර්මාණයක් කියන එක මම පිළිගන්නේ. ඒක රාවණ රජතුමාගේ මාමණ්ඩිය ආදායාවන්ගේ නිර්මාණයක් කියලා මම විශ්වාස කරන්නේ. නමුත් කාශ්‍යප රජතුමා එහි ජීවත් වුණා කියන එක මම විශ්වාස කරනවා. ඒ කාලේ ඉඳලම ඒක පැවතෙන නිර්මාණ. ඒතර ඒ පරිසර පද්ධතිය හදලා තියෙන්නේ ස්වභාවික සංසිද්ධීන් මුල් කරගෙන. ඒකට ස්වභාවිකත්වයත් ඒ නිර්මාණාත්මක පරිසරයත් වෙන වෙන නැහැ. දැන් උදාහරණයක් ගමු පඩිපෙළක් දානවා කියන්නේ. පඩිපෙළ දාලා තියෙන ගල් දෙක කඩන්නේ නැතුව ගල අස්සේ. දැන් අපි කරොත් ගොඩාක් වෙලා අපි දැකලා තියෙනවා අපේ වැරදි නිර්මාණ දිහා. ඉස්සෙල්ලා කරන්නේ මුළු ඉඩමම එක ලෙවල් එකකට ගන්නවා තියෙන ගල් අයින් කරලා ගස් අයින් කරලා කඳු අයින් කරලා තමයි ගේ හදන්නේ. දැන් ඇත්තටම ඒක වැරදි ක්‍රමවේදයක්. ඒක මම දන්නේ නැහැ කොහෙන් ඉගෙන ගත්ත එකක්ද කියලා. ඒකෙන් පරිසරයත් විනාශ වෙනවා අපිත් විනාශ වෙනවා. නමුත් ගොඩක් ගෘහ නිර්මාණ ශිල්පීන් එහෙම නෙවෙයි කරන්නේ. ඒගොල්ලන් කරන්නේ මේ තියෙන කන්ද තියෙන්න ඇරලා, තියෙන ගල තියෙන්න ඇරලා, තියෙන ගසුත් වෙලාවකට තියෙන්න ඇරලා ඒකට සුදුසු විදියට ගෘහ නිර්මාණය කරනවා පරිසරයට බද්ධ කරලා. එතකොට ඒ ගෘහයේ ඉන්න එක්කෙනා වෙලාවකට සමහරවිට කාමරය ඇස්සේ අඹ ගස්වල ඉති. හරිද? කාමරය ඇස්සේ ඉති. ගහ යන්නේ ගේ මැද්දෙන්. හරිද? නමුත් ඒක තෙමෙන්නේ නැති වෙන්නේ ඒ විදිහට හදලා තියෙන එක තමයි නිර්මාණය කියන්නේ. සමහරකට සම්පූර්ණ ඕපන් මේ ස්පේස් එකක් තියෙන්නේ. ඒකට පස්සේ තියෙන සම්පූර්ණ ගොයම්. සම්පූර්ණ වෙල. ඒ වෙලයි තමන් වාඩි වෙලා ඉන්න තැන අතර මට්ටම එකයි. වීදුරු වලින් විතරයි ඒක ආවරණය වෙන්නේ. හරිද? එවැනි සූක්ෂම විදිහට තමන් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඒක ඉතින්
කෙනෙක්ට කියන්න පුළුවන් ඒක බොහොම වියදම් අධිකයි කියලා. එතකොට වියදම් අධිකයි කියන කෙනාට තියෙන මේ උත්තරේ තමයි වියදම් නැතුවත් මේක කරගන්න විදිහක් තියෙනවා. ඒක තමයි තමන් කටුමැටි ගේක හිටියත්, තමන් පැලක හිටියත්, තමන් පොඩි ගේක හිටියත් ගේ අවට ලස්සනට අපි හොඳ පාරිසරික පද්ධතියක් හදාගන්නේ. හරිද? දැන් ඔබට මෙහෙ දකින්න පුළුවන් ඒ වගේ මං හදලා තියෙනවා. එතනට ගිහිල්ලා වාඩි වුණාම අපිට නිවිසනසිල්ලේ ඉන්න පුළුවන් තැන. ඉතින් එතන සමහරකට පොඩි ඉඩක් තියෙන්නේ. අඩි මං හිතන්නේ අඩි 20 20 වගේ ඉඩ. ඒ වුණාට එතන තියෙනවා ලංකාවේ තියෙන විශාල ගස්. හරිද? මේ වර්ග කීපයක්ම තියෙනවා. මේ දේවදාර, කළුවර, එතකොට මේ සුවඳ මේ සුදු හඳුන් ගස්, එතකොට නාගහක් තියෙනවා, කොහොඹ තියෙනවා. ඒ වගේ ගස් වලින් මේ පොඩි කෑල්ල වැහිලා තියෙනවා. ඉතින් ඒ ඇස්සේ අපිට වාඩි වෙලා කතා කරගන්න පුළුවන්. ඉතින් එවැනි පරිසරයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් තමන්ට තියෙන චූටි ඉඩ ප්‍රමාණය. එතකොට තමන්ගේ ගේ මේ වගේ ඒ පරිසරය තමන්ගේ ගෙදර පරිසරය අපි නිර්මාණාත්මකව ලස්සනට හදා ගන්නවා කියන්නේ ඇයි? අන්න ඒක තමයි පුතේ මිනිස්සෙක්ගේ මනස දියුණු කරගන්න තියෙන ක්‍රමය. මිනිස්සෙක්ට දැන් අපි මහන්සියලා ගෙදරට ආව මේ ගෙදර හැඩි වෙලා තියෙනවා නම් හරිය අවුල් නම් ඒ මනස තවත් විකෘති වෙනවා. අවුල් වෙනවා. ඒ නිසා තමයි අපි ගෙයකට ආවම ලස්සන පරිසරයක් අපි වටේ තියෙන්න ඕන. අපි දකින්න තැන පිළිවෙලක් තියෙනවා. ඒකට පිළිවෙලයි ඒකට කටුමැටිද කියන එක ප්‍රශ්නයක් නැහැ. ආකිටෙක් කෙනෙක් රව නිර්මාණය කරගන්න ඕනේ නැහැ. Tamanට තියෙන චූටිගේ, Tamanට තියෙන තැන ලස්සනට ගස් වවලා, හරිද? මිදුලක් හදලා ලස්සනට හදලා, ඒ ගේත් පිරිසුදුව තියලා, ඒ වගේ හදාගත්තොත් මානසික වශයෙන් අපිට විශාල ශක්තියක් එනවා. අන්නේ ශක්තිය හදාගත්ත කෙනාට හොඳ පැවැත්මක් තියෙනවා. ඒ හදාගත්ත කෙනාට හොඳ නිරෝගී ලක්ෂණයක් තියෙනවා. අන්නේ නිසා ඒක හදා ගැනීම මේ තඹපන්ණියේ හැම ජාතියකම හැම කට්ටියකම යුතුයකමක් වෙනවා. හොඳයි ගුරුතුමනි, දැන් ඔය අපේ අතීත සමාජය ගත්තාම අපේ අතීත සමාජය තුළ ඔය කියපු කරුණු කාරණාවලදී මේ පරිසරය සහ මම නැත්නම් පරිසරය සහ පුද්ගලයා කියන්නේ එකම පද්ධතියක්. එකිනෙකට අවියෝජනීයයි කියන හැඟීම ඔවුන්ට තිබුණා. නමුත් යම් කිසි තැනක අපේ සමාජයෙන් මේක ගිලිහිලා ගියා. එහි ප්‍රතිඵල තමයි යම් ආකාරයක අපිට කියන්න පුළුවන් නාගරීකරණය, එහි එක්තරා පැතිකඩක් කියන එක. හැබැයි දැන් ලෝකේ යම් ආකාරයක උත්සාහ ගන්න විශේෂම දියුණු රාජ්‍යයන් කියලා කියන රාජ්‍යයන් උත්සාහ කරනවා හරිත සංකල්ප ඔස්සේ තමන්ගේ ඉඩකඩ අර කුඩා ඉඩකඩක වුණත් තමන්ට මානසික අස්වැසිල්ලක් වෙන ආකාරයෙන් පරිසරය නිර්මාණය කරගන්න. ගුරුතුමනි, මේ සංකල්පය නිර්මාණය කරගත යුතු තැන තිබෙනවා. විශේෂයෙන්ම අපි කතා කරොත් එහෙම ගොඩක් වෙලාවට මේ සංකල්පයේ ගිලිහුණු තැන තියෙනවනේ. ගිලිහුණු තැන සහ මේ සංකල්පය යලි මතු කිරීම. දැන් ගොඩක් වෙලාවට අපේ රටේ සංවර්ධන ක්‍රියාදාමයන් තුළ වේවා, ගොඩක් වෙලාවට නිලධාරීන් වේවා, කිසිම ඉවක් බවක් නැතිව තමයි බොහෝ වෙලාවට මේ පරිසරය පිළිබඳව සලකන්නේ. අවසානයේ එහි ප්‍රතිඵල තඹපන්ණියේ අනාගත පැවැත්මට. මොකද මේ පරිසරය කියන්නේ අපේ හැමෝගෙම පැවැත්ම. පරිසරය කියන්නේ අපි. එනිසා මේ සියල්ලකටම බාධාවක් කියලා කරලා තියෙනවා. මේ ආකල්පමය පරිවර්තනයට පරිසරය හා බැඳුණු මානසිකත්වය වර්ධනය කරගන්න අපි කොහොමද මොන වගේ ප්‍රවේශයක් රට තුළ නිර්මාණය කරගන්නට අවශ්‍යද? ඔව් පුතේ, චිත්‍රාංග දැන් ඒක අපේ මේ පදනමෙම අපි ආවා ඒ පදනම. ඒ කියන්නේ අපි මේ වගේ ආකල්පයක් හදාගන්න යහපත් පදනමක් වෙන්න එපා. ඒ පදනම තමයි මේ අපි ඔක්කොම එකම කාණ්ඩය කියන එක. එතකොට පරිසරයට යම් හානියක් කරනවා කියන්නේ මට හානියක් කරගන්නවා කියන. අන්න ඒ ආකල්පය. ඒ ආකල්පය තිබ්බට පස්සේ මේක නිවැරදි වෙනවා. හරිද? ඊළඟට ඔය නාගරීකරණය ගැන කිව්වනේ. හැබැයි නාගරීකරණය වුණත් මේ අපේ රටවල් ඉන්දියාව වගේ තාම සීමිතයි ඔය මුඩුක්කු පරිසරවල අරම මේ ඇති වෙච්ච රටවල්. ඒ රටවල ඒ තත්ත්වයන් අපේ දැන් ටිකක් අඩුයි. ඉස්සරට වඩා අඩුයි. නමුත් ඒ තියෙන පළාත්වල පවා හරි මම දැකලා තියෙනවා. සමහරක් ගෙවල් තියෙනවා. අධි නාගරික ගෙවල් තියෙනවා. ඒ තියෙන චූටි ඉඩ හරි ලස්සනට ප්‍රයෝජන අරන් තියෙනවා. මල් වැලක් වවලා ගහක් වවලා හරිද? ඒ කියන්නේ හිතාගන්න බෑ ඒ ගේ ඇතුළට ගියාම මේ ඉන්නේ මේ වගේ තැනකද කියලා. ඒ කියන්නේ ඒක තමන්ගේ අවශ්‍යතාවය. තමන්ගේ අවශ්‍යතාවය තියෙනවා නම් තමන් ඉන්නේ කොතනද? ඒ දේ හරි ලස්සන හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම තමන් බලන පැත්ත, තමන් නිදාගෙන ඉන්න ඇඳේ ඉඳලා බලන පැත්ත, ගහකොළ වල දෘශ්‍යමාන පැත්තක් නම් හරි වටිනවා. ඒතර ඒකට අවශ්‍ය විදියට පොඩි පෝච්චියක හරි
පිරිපුන් ගහක් අපිට වවා ගන්න පුළුවන් ක්‍රමවේද අද තියෙනවා. ඒක අපිට ඒ පැත්තට තියන්න පුළුවන්. අපි වාඩි වෙලා තේ බොන පැත්ත. ඒ පැත්ත. එතකොට අර සීමාවේ ඉඩ පවා නිකන් මනසට දැනෙන්නේ නැහැ. මේක මෙහෙම කොටු වෙච්ච ගයක් කියන එකක්වත් දැනෙන්නේ නැහැ. එහෙම තියනවා යම් යම් අපි ඒකට කියන උපක්‍රම. යොදලා ඒ පරිසර සකස් කරගන්න පුළුවන්. දැන් මම මේ පරිසරය ගැන මං පොඩ්ඩක් පැත්තක තියලා පුතා මේ දැන් ඔබත් මාත් එකඟ වෙන එක තැනක් තියෙනවා. විශේෂයෙන් මේ පාරිසරික තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්ත එදා තඹපණියේ කණ්ඩායම. මොකද ඔයගොල්ලන් දන්නවා දැන් වුණත් ගැමි ගේකට ගියාම ගැමි පළාතකට ගියාම ඇතිවන අපේ සුන්දරත්වය අපේ තියෙන හිත නිවීම. දැන් ඒකම තේරෙනවනේ අපි පන්සලකට ගියාම අපේ හිත නිවෙනවා. කෝවිලකට ගියාම පල්ලියකට ගියාම හිත නිවෙනවා. ඒතකොට ඒ පරිසර පද්ධතියයි බලපාන හිත නිවීමට. ඉතින් ඇත්තටම එවැනි දෙයක් ගේක නිර්මාණය කරගන්න පුළුවන් කියන එක දැන් අපි කිව්වා. ඒකට ගෙවල් ලොකු වෙන්න අවශ්‍ය නැහැ. එතකොට දැන් ඔයා කිව්වා හරි වැදගත් තැනක් කිව්වා මේ අපේ මනස අපේ එක එක පරිසරය අපිට බලපානවා කියලා. අපේ මනසට. ඉතින් ඒ වගේ දැන් අධ්‍යාපනයක් කරන කණ්ඩායමකට අධ්‍යාපනික පරිසරයක් ඕනේ. අන්න ඒකට ශබ්ද අඩු වෙන්න ඕනේ. ශබ්දත් එක්ක ඒ දේ වෙන්න බෑ. ඒ කියන්නේ බොහොම අඩු ශබ්ද ප්‍රමාණයක්. හරිද? ඉතින් අධ්‍යාපනයක් මිනිස්සෙක් ඉගෙන ගන්න තැන, දරුවෙක් ඉගෙන ගන්න තැනක ඒ වටේ පරිසරය කොහොමද සකස් විය යුත්තේ? අන්න ඒක ගැන දැන් ඔන්න ශබ්ද සම්බන්ධයෙන් හොඳට දැනගන්නවා. දැන් අපි දන්නවා සමහරක් අය තමන්ගේ ගේ සීමාවට වඩා ඉහළ ශබ්ද දානවා. අන්න ඒව තමයි අපි හොඳට වෙනස් වෙන්න ඕන ආකාරය. දැන් අපි පිටරටක ගියොත් කවදාකවත් එහා ගෙදර ඒවා එකට එක තියලා ගෙවල් වුණා එහා ගෙදර තියෙන කණ්ඩායමකට බාධා වෙන්න සින්දුවක්වත් දාන්නේ නැහැ. ටීවී එකවත් දාන්නේ නැහැ. ඉතින් එවැනි සංයමය හැබැයි නීතියම පැති කරලා තියෙනවා. එවැනි දේවල් අපේ රටවල තාම නැහැ. ඒ කියන්නේ එතනදී ශබ්ද පරිසරය මිනිස්සුන්ට බාධාවක් කරනවා. ඒක මම කියන්නේ. දැන් ඒක ඔයගොල්ලෝ හොඳටම දන්නවා. දැන් බයිසිකල් වල තියෙනවා දැඩි දැන් ළමයි හිතාමතාම ඒවා ශබ්ද වැඩි කරනවා. හරිද? එතකොට ඒ වගේ වාහනවල හිතාමතාම ශබ්දය වැඩි කරනවා. ඒ ශබ්දවල තියෙන ඒ අහිතකරභාවය නොදැනයි ඒක කරන්නේ. ඒ හර්ට්ස් ගානක් එහාට ගියට පස්සේ ඒක සම්පූර්ණ මානසික කම්පනයක් ඇති වෙන්නේ. ඒක මුළු පළාතම ඉන්න කණ්ඩායම් වලට බලපානවා. ඉතින් ඒ වගේ දේවල් ගැන අවධානය යොමු කරන්නේ නැති කමක් තියෙනවා. ඉතින් ඒ වගේ අපිට ගන්න පුළුවන් දැන් මේ ක්‍රීඩාවට දැන් අපි ක්‍රීඩාවට අවශ්‍ය පරිසරය ගැන කියන්නේ ඉතින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන මට පොඩ්ඩක් මතක් වුණා කියන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම හදලා තියෙන්නේ මේ බොහොම අධ්‍යාපනයට හොඳ පරිසරයක්. දැන් අපි කිව්වෙත් අධ්‍යාපනය. මෙහෙන් මහවැලි ගංගාවනවා. ඒ එකම උයන් ගෙවතු ලස්සන අලංකාර කරපු තන පිට්ටනි. එතකොට එක දේශන ශාලාවක ඉඳන් අනිත් දේශන ශාලාවට යනකොට තියෙන පාරිසරික සුන්දරත්වය. ඒ කියන්නේ ඒ විශ්වවිද්‍යාලේ ජීවත් වෙන ළමයින්ට කවදාකවත් පීඩනයක් නැහැ. යෞවනයට ගැලපෙනවා. යෞවනයට ගැලපෙනවා. ඒගොල්ලන්ගේ ආදරයටත් ගැලපෙනවා. ඒ වගේම වල කියලා තියෙනවා. ඒකේ නාට්‍ය සංදර්ශන තියෙනවා. ඒකත් පාරිසරිකටම එකතු වෙච්ච ක්‍රමවේදයකට හදලා තියෙන්නේ. එතකොට ඒ ඔක්කොම බැලුවම ඒ ගස් කොළන් ඒවයි පිපෙන මල් කහ මල් රතු මල් ඒවත් එක්ක බැලුවම මේ පරිසර පද්ධතිය අධ්‍යාපනයට හරි සුදුසුයි. ඒක මනෝවිද්‍යාත්මකව තමයි සකස් කරලා තියෙන්නේ. ඒ වගේ අධ්‍යාපනයට සුදුසුකම වගේම ක්‍රීඩාවට සුදුසු පරිසරයකුත් තියෙන්න ඕනේ සමහරක් තැන්වල. දැන් අපි කියන්නේ ක්‍රීඩාවට සුදුසු පරිසරයේ ක්‍රීඩා පිටියක්ම නෙවෙයි. සමහරවිට ඉන්ඩු අපි අභ්‍යන්තරයේ මේ ඉන්ඩෝර් ස්ටේඩියම්ස් තියෙනවා හදලා ඒවැ තියෙනවා ඒ විදිහේ පරිසර. ඒ කියන්නේ ඒක ඒ පරිසරය ගැලපෙනවා ක්‍රීඩාවට. අනේ ඒ වගේ. ඒ වගේමයි දැන් ඔය මේ විශේෂයෙන්ම දැන් ඔය ක්‍රීඩා පරිසරය නිර්මාණය කරාම වාතාශ්‍රය කියන එක තමයි බලන්නේ. ඒක වෙන්ටිලේෂන් කියන එක ක්‍රොස් වෙන්ටිලේට් වෙනවද කියන එක. කියන හරහා මේ පැත්තේ මේ පැත්තටත් මේ පැත්තේ මේ පැත්තටත් වාතය ගමන් කරනවා. ඒක ගෙදරටත් අදාළ වෙනවා. සමහරක් මම දන්නවා නාගරික පළාත්වල තියෙන ප්‍රශ්නයක් තමයි ගෙවල් වල එක පැත්තයි ජනෙල් තියෙන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට ඒ එක පැත්තක් ජනෙල් තියෙනකොට කවදාකවත් ඒ ගෙදර රස්නයක්වත් ඒකේ ගෙදර තියෙන ඇතුලේ වාතයක්වත් එළියට පිට වෙන්නේ නැහැ. හරිද? දැන් වාහනයක යනකොට එක පැත්තක ෂටර් එකක් අපි ඇරියයි කියලා වාහනේ ඇතුලට හුලං එන්නේ නැහැ. දෙපැත්තක් අරිනවා. ඒතකොට තමයි ඒක හරහා ගමන් කරන්නේ. ක්‍රොස් වෙන්ටිලේට් වෙනවා කියන්නේ ඒක. එතකොට ඒ ගතියෙන් තමයි විස බීජ නැති වෙන්නේ.
හරිද? ඒ වගේ දේවල් දැන් මේ කොරෝනා වෛරස් වසංගතයේදී ඔය ජනෙල් ඇරීමේ ක්‍රමවේදය ගොඩාක් ආයතන වල හඳුන්වලා දුන්නා. අපිත් ඒවට ගිහිල්ලා උපදෙස් දුන්න අවස්ථා තියෙනවා. මොකද දෙපැත්තෙම තියෙන ජනේල අරගෙන කියලා. එක පැත්තක් ඇරියාම අර තියෙන විසි බීජ එතනම කැරකෙනවා. පැහැදිලිද? එතකොට දැන් ඒ පාරිසරික තත්ත්වයන් කියන්නේ ඒක විද්‍යාත්මක පදනමක් තියෙන දෙයක්. අපිට ඒක විද්‍යාත්මක පදනම අයින් කරන්න බෑ. ඒකත් ওই ගෘහ නිර්මාණ ශිල්පයේදී මම හිතන්නේ දරුවන්ට උගන්වනවා. ඒ උගන්වලා තමයි ඒගොල්ලන්ගේ ඒ තාක්ෂණයට යොමු කරන්නේ. එතකොට අපි නිර්මාණය කරන ක්‍රීඩාවට හෝ අධ්‍යාපනයට හෝ නිර්මාණාත්මකව කරනවා නම් යම්කිසි පරිසර පද්ධතිය යම්කිසි තැනක් දැන් අපි කිව්ව ළමයෙක්ට පාඩම් කරන්න තැනක් දෙනවා නම් හරි වටිනවා ජනේලයක් අයින දෙන එක. එහෙම නැතු බිත්තිය කොනක් දෙන එක නෙවෙයි. මම මේ කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ බිත්තිය කොනක් දුන්නොත් එයාගේ පොත දිහා බලලා එයා බලන්නේ බිත්තිය දිහා. එයාගේ ජීවිතේ ඉදිරි ගමනක් පිළිබඳ එයාට ගැටලුවක් වෙනවා මානසික වශයෙන්. නමුත් එයාට ගහකොළ පේන පැත්තකට හැරෙව්වොත් එයා ඉර අවු එන පැත්තකට හරි මොකක් හරි හුලං එන පැත්තකට. අන්න එතකොට එයාගේ විඩාව පාඩම් කිරීමත් එක්ක නෑ. ඒක අයින් වෙලා යනවා. ඉතින් ඒ වගේ දැන් පේනවා ඇති විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. මේ ඔය පරිසරය කියන එක අපිට හිතන විදිහටමත් විග්‍රහ කරන්න බෑ. ඒක බොහොම විද්‍යාත්මක සිද්ධාන්ත මත තමයි ඔය පරිසරයන් නිර්මාණය කරන්නේ. මම දෙවනුවට කතා කරන්න කොහොමද මේ පරිසරය මනසට සියුම්ව බලපාන්නේ කියන කාරණා. දැන් අපි සාමාන්‍ය චාරිකාවක් වගේ ගිහිල්ලා ලොකු කඳු මුදුනකට ගිහිල්ලා ගොඩක් දුර බලන්න හරි ආසයි. ඊළඟට මුහුදු වෙරළකට ගිහිල්ලා අපි දුර බලන්න ආසයි. ඒ තුළ මේ හිතේ තිබෙනවා යම් ආකාරයක නිදහස් මානසිකත්වයක් නිර්මාණය කරනවා ගුරුතුමනි. අපි අර ඔබතුමා අර සඳහන් කරපු කාරණාව දරුවෙකුට පාඩම් කරන්නත් යම් ආකාරයක පරිසරයක් නිර්මාණය කරද්දී ඒ අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කිරීම. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ලබා ගත්තේ බෝග හයට නැත්නම් ඒ ගහක සෙවණයට. ඊළඟට ගොඩක්ලාට බෞද්ධ සංස්කෘතිය තුළ නිර්මාණය වෙලා තිබෙන සියල්ලක්ම පරිසරයත් එක්ක මුහු වෙලා. ගුරුතුමනි මේ පරිසරය වින්දනය කරන්න. පරිසරයක් විඳින මානසිකත්වයක් නිර්මාණය කිරීමත් වැදගත් සාධකයක් වෙනවා. මොකද අපි අතීත සමාජය ගත්තාම ඒ පරිසරයේ විඳීම පිළිබඳ සංකල්ප ඔවුන්ට නිර්මාණය වෙලා තිබුණා. නමුත් දැන් පරිසරයේ විඳින්න දරුවන්ට ලැබෙන අවස්ථාව අවම වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක අනාගත තම්බපන්නියට බාධාවක් වෙයි. ඒ නිසා දරුවන් පරිසරයේ විඳීම දරුවන් විතරක් නෙමෙයි වැඩිහිටියෝ මේ හැමදෙනාම මේ වර්තමාන කාලය තුල ජීවත් වෙන සියලුම දෙනා පරිසරයේ වින්දනය කිරීම මේ සඳහා ගොඩනගා ගත යුතු ප්‍රවේශයන් මොන වගේද ගුරුතුමනි? ඔව් ඉතාමත් වැදගත්. මේ දැන් ඒක නාගරික කණ්ඩායම් විසින් දැන් අත්හදා බලාගෙන යනවා. හැබැයි ඒක වෙලාවකට තියෙනවා. ඉතින් ඒවැ තියෙනවා එක එක සීමාවල් තියෙනවා. ඒක තමයි සතියකට වාරයක් හොඳ පරිසර පද්ධතියකට යනවා කට්ටිය ගෙදර. හරිද? එක්ක මුහුදු වෙරළක් ළඟට එහෙම යනවා. එතකොට අර නාගරිකයාගේ තියෙන අර දැඩි පීඩනයේ ස්වභාවය නැති වෙනවා. ඉතින් ඒක හොඳ ප්‍රවේශයක්. ඒව යන එක. නමුත් ඒක වෙලා තියෙන්නේ යන්නේ තැනත් අපිරිසුදු කරලා තමයි එන්නේ. හරිද? ඉතින් අන්න එතන තමයි මේ ආකල්පය සුදුසු නැත්තේ. කියන්නේ දැන් සමහර තැන් තියෙනවා අපේ රටේ දියැලි එහෙම ඒවා මිනිස්සු නොදන්න තාක්කල් ආරක්ෂා වෙනවා. දැනගත්ත ගමන් බෝතල් කටුයි අරව මේවා දාලා විනාශ කරන පද්ධතිය. ඉතින් අන්න එතනයි වැරද්ද තියෙන්නේ. ඒක තමයි තමන්ගේ විඳින්න යාම. අනිත් අයගේට විඳවන්න කාරණයක් කිරීම. ඒක මම හිතන්නේ නොකළ යුතු දෙයක්. ඒතර පරිසර අධ්‍යක්ීමක් විඳිනවා කියන්නේ ඒ පරිසරයේ තියෙන සුන්දරත්වය පිළිබඳ යම් අගයක් තමන්ට ලබා ගන්න දේ අනුන්ටත් දෙන්න ඕනේ කියන දේ තමන්ගේ ආකල්පයක් තියෙනවා. ඒක තමන් ගන්න දේ අනුන්ටත් දෙන්න ඕනේ. එතනදී ගුරුතුමනි මට මතක් වුණා මේ අතීතයේ සිරිපා වන්දනාව සහ මේ වර්තමානයේ සිරිපා වන්දනාවත් එක්ක ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම අතීතයේදී අපි ගත්ත සිරිපා වන්දනාවට ගිහිපු ජනතාවත් අපි අද වර්තමානයේ වෙදී විශාල කැලිකසල ප්‍රමාණයක් ඒහා නිර්මාණය වෙලා තියෙනවා. ඒක පැත්තකින් මේ බුදුන්ගේ සිරිපා තුල වඳින්න මේ සුන්දරත්වය විඳගෙන යන ගමන් මක ගැන ඇත්තම අපිට සිහිපත් කරන්න පුළුවන් ඔය කාරණා එක. ඔව් දැන් ඒ සිරිපා කරුණා කරන ඒ කාලයේදී කාල සීමාවේදී ඉස්සර දෙවියන් කෙරෙහි යම්කිසි භක්තියක් බුදුන් කෙරෙහි භක්තියක් මතනේ ගියේ. එතකොට මේක දේව සහ බුදුරජාණන් වහන්සේ කෙරෙහි භක්තියත් දෙවියන් වහන්සේ කෙරෙහි ගෞරවයත් අනුව ගියාම ඒ පරිසර පද්ධතිය ආරක්ෂා වුණා. ඒ කියන්නේ මේ පරිසර පද්ධතිය යමක් අයින් කරේ නැහැ. හේතුව අර තියෙන භක්තිය.
දැන් මේ යන්නේ භක්තිය නැතුව. අන්න එතන තමයි වැරද්ද තියෙන්නේ. දැන් ඔයක මම හොඳම උදාහරණයක් කියන්නම්. ඉස්සර කැලයකට යනකොට ඒ වෘක්ෂ දේවතාවන්ට ගසිත්තක් එල්ලලා යන්නේ. ඒ කැලෑව ගහ දිහා බලන්න දෙවියෝ වැඩ වාසය කරන විමානයක් හැටියට. දැන් ඉතින් අපේ මිනිස්සුම ඒවා මිත්‍යාවල් කියලානේ ගත්තේ. මිත්‍යාව කාලේ පරිසරය ආරක්ෂා වෙලා ඕසෝන් ස්තරයත් ආරක්ෂා වෙනවා. දැන් මේ විද්‍යාවනේ. දැන් මේ ගහ දිහා බලන්නේ එක්ක කවිච්චියක් හැටියට එක්ක ඇඳක් හැටියට බලන්නේ. ඒතකොට අනිවාර්යෙන් ඕක කපලා ගෙදරට ගන්නවා. එතකොට මේ ගන්නකොට ඕසෝන් ස්තරයත් විනාශ වෙලා සෑම දෙයක්ම විනාශ වෙනවා. එතකොට බලන්න විද්‍යාවේ මහිමය. ඒ නිසා මතක තියාගන්න මිත්‍යා කියන දේවල් වලට යම්කිසි ජීව ගුණයක් තිබ්බා. ශික්ෂණයක් තිබ්බා. ඒ කියන්නේ ඒවෙන් මේ අපේ තඹපන්නේ ආරක්ෂා වුණා. කැලෑව ආරක්ෂා කරා. පරිසරය ආරක්ෂා වුණා. තමන් ආරක්ෂා වුණා. වෙන්න ඕනේ ටික නෙවෙයි. වෙන්න ඕනේ ඒ ටික. ඒකල වෙන්න ඕන ටික වෙනවන් නම් ඒකට මිත්‍යා කියන බෝඩ් අල්ලන්න ඕනේ නැහැ. ඒක වෙන්න ඕන නැති දෙයක් වෙනවා නම් මිත්‍යාව කියලා ඇල්ලුවට කමන්නේ. අර සති පූජාව වගේ. හරිද? එතකොට දැන් මම මේ කිව්ව දේත් එක්ක දැන් විශේෂයෙන්ම ඔය දැන් නූතන විද්‍යාව කරන අය උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන් මේ මනසේ තියෙන ව්‍යාකූලතාවය නැති කරගන්න හොඳම දේ තමයි ඔය පරිසර පද්ධති අඩු ගන්න පින්තූරයක් හරි Tamanට බලන්න සලස්සන එක කියලා. අඩු ගන්න Taman නිදාගෙන ඉන්න ඇඳ ඉස්සරහා හොඳ පින්තූරයක් හරි දියැලක ගඟක එහෙම නැත්නම් දර්ශනයක් ලස්සනට ගහගෙන ඉන්න කියලා. එයාගේ හිත නිවෙනවා කියලා. ඒක ඇත්ත. දැන් මම දන්න තැනකට මම සම්බන්ධ වුණා මේ එක්තරා බැංකුවක් රාජ්‍ය බැංකුවක්. ඒගොල්ලන්ගේ ඒකේ ප්‍රධාන තැන්වල කස්ටමර් කෙනෙක් ඇවිල්ලා වාඩි වෙලා කතා කරනකොට ඒ කස්ටමර්ට අර ඒ එක්කෙනාගේ මූණට පල්ලෙහාන් පේන්නේ ලස්සන මල් ගොමුවක්. හරිද? ඒක ලොකු ලස්සන පින්තූරයක් ගහලා තියෙනවා. ඒ වගේ හැම තැනම ඉස්සරහට දැන් විඩාබරව ඇවිල්ලා කෙනෙක් බැංකුවට වාඩි වෙනකොට අර විඩාව නැති වෙන විදිහට. හරිද? එතකොට කල්පනාකාරතුමාගේ කාමරෙත් එහෙම තියෙන ස්වභාවික පරිසරයෙන් යුක්ත පින්තූර. ඉතින් ඇත්තටම ඒක හොඳ සංකල්පයක්. ඒ වගේම තමයි සංගීතයත් යොදා ගන්නවා පරිසර සංගීතය. ඔය කුරුල්ලන්ගේ නාද, ජලය සම්බන්ධ නාද, එතකොට වැස්ස, ඒ වගේ නාද හිමීට ඉතාමත් අඩු හර්ට්ස් ගානකින් ඒක අහන්න සලස්සනවා. එතකොටත් අර පරිසරය පිළිබඳව මිනිසුන්ගේ තියෙන මානසික විඩාව අර හඳෙන් නැති වෙනවා. අන්න ඒක මතක තියාගන්න. ඒ නිසා මේ සියලුම දේවල් අද නූතනයේ පිළියරන් තියෙනවා අත්‍යවශ්‍ය සාධක හැටියට. ඒ දේ පරිසරය හා සම්බන්ධව මේ තියෙන මේ ලක්ෂණ උපයෝගී කරගන්න පුළුවන් කියලා මිනිස්සෙක්ගේ මනසේ දියුණු තත්වයක්, සංසුන් තත්වයක් ඇති කරගන්න. සංසුන් මනෝභාවයක් නිර්මාණය කරගන්න පරිසරයට කළ හැකි දේ මොනවද? පරිසරය තුල කතරම් ශක්තියක් තිබෙනවාද මිනිසාගේ සිතන පතන විදිය, එදිනදා ජීවන රටාව නිර්මාණය කරන්නේ ගොඩනගන්න. ඉතින් වර්තමානය ගැන අපි කතා කරද්දී, ඊළඟට අපි අනාගතය ගැන කතා කරද්දී විශාල අභියෝග තිබෙනවා. විශාල අභියෝග නිර්මාණය වෙමින් පවතිනවා. ලෝකයේ තිබෙන ජනගහන රටාවන් වර්ධනය වෙනවා. ඊළඟ ලෝකයේ විවිධ වූ තාක්ෂණික පෙරලීම් සිද්ධ වෙනවා. මේ සියල්ලක් එක්කම මිනිසා කොහොමද මේ පරිසරය සමග යාව ජීවව කටයුතු කරන්නේ? අතීත සමාජයේ නම් හොඳ නිදහසක් තිබුණා. ඊළඟට තමන්ගේ නිවසත් ඊළඟට වෙල්යාය මේ හැම දෙයක්ම මිනිස්සු වින්දා. තමන් කරන රැකියාවන් පවා පරිසරයත් එක්ක බද්ධ වෙලා තිබුණේ. හැබැයි අද එහෙම නැහැ. ඉතින් මේ අභියෝගාත්මක ඉසව් වලට කොහොමද අපි පිළිතුරක් හොයාගන්නේ? පරිසරයයි අපේ මනසයි ඒකාබද්ධ කරගෙන ඉදිරියට ජීවත් වෙන්නේ කොහොමද? අපේ අනාගත දරු පරපුරක් සඳහා ඒ තත්ත්වයන් නිර්මාණය කරන්නේ කොහොමද? අතීත සම්පන්නීය පාරිසරික තත්ත්වය පිළිබඳව අපි මේ විරාමයට කලිනුත් යම් තැන්වලදී කතා කරා ගුරුතුමනි. දැන් අපේ අරමුණක් තියෙනවානේ. අතීතය, වර්තමානය, අනාගතය ගලපා ගැනීම. හැබැයි මේ කාලාත්‍රය හැමදේම එකම විදිහට තියෙන්නේ නැහැ. විශේෂයෙන් පරිසරය වුණත් පරිසරයේ විදිහ මිනිස්සු හිතන පතන විදිහ ඊළඟට දකින්න විදිහ සංවර්ධනයේ දකින්න විදිහත් එක්ක පරිසර නිරන්තරයෙන් අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඒ වගේ තැනකදී තඹපන්නේ අනාගතය වෙනුවෙන් අපිට මේ අතීත සමාජය තුලින් ලබා ගන්න පුළුවන් සාරයත් එක්ක අපි මේ ප්‍රවේශය ගොඩනගා ගමු. ඔව් පුතේ. ඒක හරි වැදගත් මේ ප්‍රශ්නය. මට මතක් වෙනවා මේ ඉස්සර රජවරු වැව් ටික ආරක්ෂා කරන්න පරිසරය ආරක්ෂා කරන්න වැව් තාවුල්ල කියලා එකකට නීති පැනෙවුවා. දැන් ඒකට කියනවා ඇටැච්මන්ට් ඒරියා එක කියලා. ඒ කියන්නේ වැව පෝෂණය වෙන ප්‍රදේශය.
ඒකට තමයි තාවුල්ල කියන්නේ. ඒ වැව තාවුල්ල කොච්චර නීති තිබ්බද කිව්වොත් ඒ නීතිය අනුව දර කඩන්නවත් යන්න බෑ. ඒක රාජ්‍ය උදහසට ලක් වෙනවා. එතකොට ඒ තරම් මේ සංරක්ෂණය කරලා ඒ වැව් තාවුල්ල. ඒ කියන්නේ ඔන්න දැක්කද ජලය පෝෂක ප්‍රදේශය ආරක්ෂා කරපු හැටි. ඒ වගේ ඒ කාලේ රජවරු ඉතාමත් විද්‍යාත්මකව නීති ගෙනාවා. දැන් උදාහරණයක් ඔය රිටිගල වනාන්තරය. රිටිගල ප්‍රදේශයට යන්න ඒ දවස්වල තිබ්බ වන සංරක්ෂණ නීති. රජවරුන්ගේ කාලෙත් තිබ්බා. ඒක ඒ කාලේ දිගටම පවත්වාගෙන එනවා. ඒතකොට අපේ සංරක්ෂණය තිබ්බට ඇත්තටම ඒ සංරක්ෂණයේ තියෙන දෝෂ. ඒ දෝෂ තමයි ඒ සංරක්ෂණය පිළිබඳ ජනතාව දැනුවත් නැති එක. ඒ කියන්නේ දැන් අපි කොච්චර නීති ගෙනාවත් මේ වනය සංරක්ෂණය කරන්න ඕනේ කියලා කරත් වටේ වටේට වැටකවල ගන්න බෑනේ. ඒ වනයේට ජනතාවගේ ක්‍රියාකාරකම් ඇතුල් වෙනවා. අන්නේ ඇතුල් වීම වෙන්නේ ජනතාවගේ සංරක්ෂණ ක්‍රියාවිදි ගැන දන්නේ නැති හින්දා. ඉතින් ඒ නිසා ඒ ගැන ජනතාව දැනුවත් වීම ඉතාමත් වටිනවා. එතකොට ඔව් ඉස්සර රජවරු ඒ විදිහට වනය සංරක්ෂණය කරා විතරක් නෙවෙයි වන සත්ව අපිට වනසත්ව ආඥා පනතක් තියෙනවා. ඒ පනත තිබෙන්නේ නැති කාලේ හරියටම සතුන්ව ආරක්ෂා කරා. ඒ සතුන්ගේ තියෙන අභය භූමි හැටියට ආරක්ෂා කරා. ඒ ඔක්කොම අලුතෙන් නීති ගෙනාවා අපි. ඒක උනාට එච්චර ඒ දවස්වල තරම් සාර්ථක නෑ. මොකද ඒක ජන ව්‍යාප්තියත් එක්ක ඇතිවෙච්ච ගැටලු වගේක් තියෙනවා. ඒක කොච්චර අසාර්ථකද කිව්වොත් අද ඉන්දියාව දිල්ලි නුවර විශාල වායු දූෂණයක් වෙලා තියෙනවා. ලොක්ඩවුන් කරා. ඔව්. ඉතින් ඇත්තටම මේ දැන් අපේ ප්‍රදේශවලටත් ඒක බලපායි කියලා බයක් තියෙනවා. එහෙට එන හුළං ධාරාව තුළ ඒ වායු දූෂණය. එතකොට විශාල නාගරික කර්මාන්තශාලා වල තියෙන විසදුම් කාබන් මොනොක්සයිඩ් වගේ දුම් වලින් ඒ ප්‍රදේශ වැහිලා තියෙනවා. ඒක දරුණු තත්ත්වයක් දැන් ඉන්දියාවට තියෙනවා. ඒතර දැන් ඔක්කොටම දැන් මේ දැන් කොරෝනා එකෙන් ඇති වෙච්ච ශ්වසනාබාධ වලට වඩා ඉහළ ගිය ශ්වසනාබාධ වගේ ඇති වෙලා තියෙනවා. දැන් කොංගෝ වනාන්තරය ගත්තොත් කොංගෝ වනාන්තරයෙන් වර්ග සතපු 13000ක් කොංගෝ වනාන්තරයෙන් අහිමි වෙලා තියෙනවා. දැන් ඔය ඒකට අදාළ සියලුම රටවල් නීති සම්පාදනය කරලා තියෙනවා. එතකොට අද ධරණීය උෂ්ණත්වය වැඩිවීමත් ඒ වගේම ග්ලැසියර්ස් දියවීමත් හරිද ඒ වගේම ඔය මේ විවිධ දූපත් මාලදීවෙන වගේ දූපත් ජලයෙන් යටවීමේ තියෙන අවදානමත් අපේ ලංකාව පවා යම් ප්‍රදේශයක් ජලයෙන් යට වෙනවා එක්තරා අවුරුදු 20කට බලන්න පුළුවන් අංකලක් දෙකක් යට වෙනවා. ඉතින් ඒ වගේ දේවල් දිහා බැලුවම පේනවා මේක මේ මිනිස්යාගේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙච්ච දෙයක් නිසා පරිසරය වෙච්ච දෙයක් නෙවෙයි. ඒකට දැන් අපි විශේෂයෙන්ම හිතන්න ඕනේ අපි තම්බපන්නිය දිහත් ඒක බලන්න ඕනේ. තම්බපන්නිය ඔය ඇලමාර්ග සුද්ධ කිරීම. ඒ වගේම වනයේ දැන් තියෙන වනයවත් ඔහොම ආරක්ෂා කිරීම. ඒකට වනයේට සුදුසු නැති ශාක ඉවත් කිරීම. යුක්ලිප්ටස් වගේ දේවල් තියෙන ශාක ගොඩක් තියෙනවා. ඒක මේ රටට සුදුසු නැහැ. ඒවා මොනවා හරි හේතුවක් නිසා ඒ කාලේ හිටවල තියෙනවා. ඒවා ওই නුවරඑළිය ප්‍රදේශ වලින් මුළු දිය සීරාවටම හානි කරනවා. ඒවා ඉවත් වෙන්න ඕනේ. එතකොට ලංකාවට සුදුසු කොහොම වගේ ඔය වියලි කලාපයට කොහොම වගේ දේවල් ඒ වගේම ඔය විවිධ ඔය සුදු සඳුන් රත් හඳුන් වගේ ශාක ඒ වගේ ඖෂධ ශාක වැවීමේ ව්‍යාපෘති තව මදි මේ රටේ. ඒවා ගොඩාක් බලගැන්වෙන්න ඕනේ. ඉතින් ඒක අපේ අනාගත තම්බපන්නියට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ඒකත් එක්කම මේ ව්‍යාපෘතිත් එක්කම මේ ව්‍යාපෘති බාර නියමෝ ටික හඳුන්වලා දෙන්න ඕනේ. මේ නියමෝ ටික තමයි තරුණ ප්‍රජාව. එහෙම නැත්නම් පාසල් ප්‍රජාව. ඒ පාරිසරික නියම ව්‍යාපෘතියක් තියෙනවා අපේ ලංකාවේ. නමුත් ඒකත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද දරුවා පරිසරය ආරක්ෂා කරනවා වැඩිහිටියට වැඩිය. ඉතින් මම හිතන්නේ එතන මේ ව්‍යාපෘති හරියට සකස් වෙන්න ඕනේ කියලා. එහෙම වුණොත් අර එදා රජ කාලේ වගේ අදත් අපිට හොඳ පරිසර පද්ධතියක් ඉස්සරහට දැක ගන්න පුළුවන්. අදීත රජදරුවන් මේ පරිසරය සමග පරිසරය ආරක්ෂා කිරීම ඒ සංකල්ප සමග තමන්ගේ ජීවන රටාවන් ගොඩනගා ගැනීම තුළ මානසික සංවර්ධනය වගේම පරිසරය පිළිබඳව තිබෙන ප්‍රඥා ගෝචරභාවය වර්ධනය වෙලා තියෙනවා ගුරුතුමනි. දැන් වර්තමානයේ ගොඩක් වෙලාවට තිබෙන්නේ මේ පරිසරය පිළිබඳව තිබෙන ප්‍රඥා සම්පන්නභාවය. මේ පරිසරයයි සහ අපේ ජීවිතයි මේ කොහොමද බද්ධ වෙලා තියෙන්නේ? මේක එකිනෙකට අවියෝජනීයයි කියන හැඟීම රික්තයක් වෙලා තියෙනවා. අවසාන අපි මේ රික්තය පුරවන්න යන නීති වලින් නමුත් මේ නීති වලින් පුරවන රික්තය සාර්ථක නැහැ.
මොකද ඇත්තටම අපිට අවශ්‍ය කරන්නේ හැඟීමක් පරිසරය ගැන. ඉතින් තඹපන්නී අතීතය තුළ මිනිසා සහ ඔවුන්ගේ රැකියා විශේෂයෙන් පරිසරයත් එක්ක බද්ධ වෙලා තිබුණා. නමුත් වර්තමානයේ වන විට මිනිසා සහ පරිසරය අතර තිබෙන බැඳීමත් ගොඩක් වෙලාවට ඈත් වෙලා තියෙනවා තමන්ගේ වෘත්තීන් එක්ක. එතකොට ඒකට විවිධ වූ විකල්ප හොයන්න යනවා. ඔබතුමත් සඳහන් කරා මෙන්න මේ වගේ විකල්ප හරහා නැත්නම් අපි කරන ගෘහ නිර්මාණ ශිල්පයන් හරහා ඒවට විසඳුම් හොයන්නත් උත්සාහ කරනවා. කොහොමද අනාගතය තුළ තිබෙන අභියෝගත් එක්ක මිනිසාගේ මානසික සංවර්ධනයට, තඹපන්නීය මානසික සංවර්ධනයට අද දවසේ අපි ගොඩනගාගත්ත යුතු ගුණාංග මොනවද ගුරුතුමනි? ඔව් පුතේ ඉතින් හරිම වැදගත් දෙයක් තමයි අපේ මේ දැන් ඔය මනෝවිද්‍යාවෙන්ම කියලා තියෙන දෙයක් තමයි මේ අවපීඩනය. ડિප්‍රෙෂන් වගේ දේවල් තියෙනවා නම් කරන්න තියෙන්නේ ගහක් වවලා ඒකට වතුරක් කරන එක කියලා. ඒක හැදෙන දිහා බලන් ඉන්න එක කියලා. එක්ක නැත්තම් පුංචි මල් පැලයක් වවන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙනව නේද? මනසයි පාරිසරික තත්ත්වෙම බද්ධයි කියන එක. ඒ කියන්නේ මං කියවන එක මේක එකම කුලකයන්නේ මේ එකම කුලකයේ තුල ඉන්න හැම එක්කෙනාම ඒ සම්බන්ධතාවය තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ අපේ හැමෝගෙම මේ මනසේ තියෙන දැන් අපිම දන්නවා ඒක. දන්නවා නමුත් ඒක ක්‍රියාත්මක කරන්න. දැන් අපි ඔන්න ගොඩාක් වෙහෙස වෙලා ආවම පොඩ්ඩක් එළියකට වෙලා තේකක් බොන්න ආසයි. ටිකක් කතා නොකර පැත්තකට වෙලා ඉන්න ආසයි. ඒ පරිසර රසවින්දනය කිරීමක් නේ. ඒක එක්තරා කලාවක්. ඒ වගේම තමයි ගීතයක් අහන්න ආසයි. හරිද? ඒකත් අර වේග රිද්මේ කන්නේ බොහොම සංසුන් ගීතයක්. ඉතින් ඒකත් පරිසර රසවින්දීම. ඉතින් ඒ ඔක්කොමත් එක්ක තමයි අර මනසේ තියෙන සැහැල්ලුව අරන් යන්නේ. ඒ කියන්නේ ඒක මූලික පදනම. දැන් අපි පන්සලකට ගොඩ වෙච්ච ගමන් අපිට තියෙනවා යම්කිසි සැහැල්ලුවක් මනසට. ඒ සැහැල්ලුව තමයි ඊළඟ සැහැල්ලුවට එහෙම නැත්නම් ඊළඟ සමාධියකට හරි පදනම සකස් කරන්නේ. ඒක පාරිසරික ලක්ෂණය. ඒක තමයි අර ඔබ ඒ වෙලාවෙත් කිව්වා මේ ලෝතුරු තථාගතයන් වහන්සේලා පවා ඒ පරිසරය ඇගීම ලක් කරේ පරිසරයේ තියෙන වැදගත්කම කියලා. නමුත් අද මම දකිනවා ඒකත් පොඩ්ඩක් සඳහන් කරන්න ඕනේ මෙතනදී. ගොඩක් පන්සල් වල දැන් බෝධියේ තියෙන ඔබ කිව්වේ නම් බුදුරජාණන් වහන්සේ බුදු වුණේ බෝධියක් යට කියලා. ඒ වචනේ කිව්වේ. ඉතින් මම කියන්න තියෙන්නේ බෝධියේ තියෙන ආකර්ෂණය එතනදී වැදගත් උනේ. ඒ කියන්නේ පාරිසරික වශයෙන් එතන විද්‍යාත්මක සංසිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් අපේ සමහරක් බෝධි වටේට දැන් බෝධි ප්‍රාකාරයේ විතරක් හදලා ඉවර කරන්නේ ලොකු වහලක් ගහනවා වටේට මිනිස්සුන්ට තෙමෙන්නේ නැතුව ඉන්න. ඒක ඇත්තටම මෝඩ ක්‍රියාවක්. ඒ කියන්නේ මිනිස්සුන්ට තෙමෙන්නේ නැතුව ඉන්න කියන්නේ එතනත් වහලක් ගයක් ගැහුවම අර තියෙන බෝධියේ තියෙන ආකර්ෂණය මිනිස්සුන්ට ලැබෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ගේ හිස උඩින් තියෙනෝනේ බෝවතු. එතකොට ඒක වහලා ටකරන් වලින් මඩුවක් ගහලා මිනිස්සු ඒක වටේ ඉඳන් තමයි පුද පූජා කරන්නේ. එතකොට ඒ බෝධියේ තියෙන ආකර්ෂණය ඒ පාරිසරිකව මනෝවිද්‍යාත්මකව විද්‍යාත්මකව ගන්න විදියක් නැහැ. ඉතින් මම එතනදී කියනවා බෝධි ප්‍රාකාරයකට සීමා වෙලා බෝධිය වටේ වහලවල් ගහන එක මම හිතන්නේ ඒක යෝග්‍ය නැහැ කියන එක. ඉතින් ඒකෙදිත් අපිට වෙන්නේ අපිට තියෙන ප්‍රයෝජනය අහිමි වෙන එක. ඉතින් අන්න ඒ වගේ ගොඩාක් අපිට මේ පාරිසරය පිළිබඳ ප්‍රයෝජන අහිමි වෙලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි තේරුම් ගන්න ඕනේ මිනිස්සෙක් හැටියට අපි පරිසරයෙන් යම් සහනයක් බලාපොරොත්තු වෙනවා නම් අපි ඒ පරිසරය අපේ අනිත් අයට හදාගන්න. දැන් උදාහරණයක් හැටියට දැන් මත්ද්‍රව්‍ය පානය කරන කෙනෙක් ගමු. මේක 100%ක්ම සම්බන්ධයි. මේක වෙන් කරන්න බෑ. මත්ද්‍රව්‍ය පානය කරන කෙනෙක් ඒ පානය නිසා ඇතිවන විකෘතිතාවයෙන් මුළු ගෙදරම සංසුන්තාවයට බාධා කරොත් එයා කරන්නේ කෑ ගහලා ඒ විදිහට හැසිරුණොත් ඒ දරුවන්ගේ මානසික පීඩනයකටත් ඒක තමන්ගේ භාර්යාවගේ ඇතුළේ කණ්ඩායම මානසික පීඩනයකට හේතු වෙනවා. එතකොට එයා කරන්නේ අර පරිසරය විකෘති කිරීම. පැහැදිලිද? අරහෙන් අපි ස්වභාවික පරිසරයෙන් ප්‍රകൃති තත්ත්වයට ගන්න උත්සාහ කරනකොට අපිටම පුළුවන් ඒක විකෘති කරන්න. ඒ විකෘතිය කොච්චරද කිව්වොත් ගස් කැපීම දක්වා, වන විනාශ දක්වා, විශාල මේ පාරිසරික තෙත්බිම් ගොඩ කිරීම දක්වා. අන්තිමට අපිට මොකක්ද අවසානයේ ඇති වුනේ? නායයන් ජීවිත විනාශ. දැක්කද? අපේ විනාශය අපි සිද්ධ කරගන්නවා එතන. අන්නේ නිසා මතක තියාගන්න වන විනාශය කියන්නේ අනිත් පැත්තට අපේ විනාශය. මෙන්න මේ ආකල්පය තුළ හිටියොත් මානසිකව අපිට මේකෙන් ගන්න සහනය තේරුම් ගත්තොත්. අපි කතාවට කියනවා වතුර උගුරක් බීපු තැනකට අපි කෙලෙහ ගුණයක් තියනවා කියලා.
ඒත් අපි වාතය ගන්නෙත් එතනින්, ජලය ගන්නෙත් එතනින්, ආහාර ගන්නෙත් එතනින්. එහෙමනම් අපිට කොච්චර ගුණයක් මේ පරිසරයේ පද්ධතියට තියෙන්න ඕනද? අන්නේ ගුණය අපේ මනුෂ්‍යත්වය තුළින් මතුවෙනවා හරි අඩුයි. ඉතින් ඒ தත්ත්වය වර්ධනය කරගන්න තමයි මං කිව්වේ අර පරිසර නියම ව්‍යාපෘති දැනට පාසල් වල ක්‍රියාත්මක වෙන නියම ව්‍යාපෘති ඇති කරන්න ඕනේ. ඒ වගේම මේ පරිසරය විනාශ කරන විදිහේ මිනිස්සුන්ගේ තියෙන මේ වැරදි ආකල්ප ප්‍රමාණය. දැන් ඒකෙදී දේශපාලඥයා මෙතන ප්‍රධානයි. පාලකයා ප්‍රධානයි. ඒ පාලකයා එයාගේ කණ්ඩායමට දිරියක් දෙන හින්දා තමයි පරිසරය විනාශ වෙන්නේ. ඒක බොහොම පැහැදිලි. අපිට එදා ඉඳන් අවුරුදු 70 ගාණක් මේ නිදහසත් එක්ක ආපු මේ තියෙන වැරදි ක්‍රියාන්විතය නිසා තමයි පරිසර පද්ධති රාශියක් අපිට අහිමි වුණේ. තමන්ගේ ඡන්දදායකින්ට යම්කිසි ප්‍රතිලාභයක් හැටියට පරිසර කොටසක් හානි කරන්න ඉඩ දීම. ඒතර රටේ නීතියක් තියෙනවා. ඒ නීති වලට අභිබව එයා ක්‍රියා කරනවා. එතකොට ඒ නීතියත් වැඩක් නැති වෙනවා. පරිසරයත් හානි වෙනවා. ඒක නැවතත් යථාර්ථයටපත් කරගන්න බැරි වෙනවා. මෙන්න මේක තමයි මේ තඹපණියට වෙච්ච හානිය. තඹපණියට වෙච්ච මේ හානිය කෙසේ හෝ පිටු දකින්න නම් සන්නද්ධ කරගත්තේ තරුණ පරපුරයි දරුවෝ ටිකයි. ගුරුතුමනි මේ ඔබේ විග්‍රහය අතරතුරදී මට මතක් වුණා මේ කාරණාව ඒ තමයි අපි දැන් බුදුන් වදිද්දී මල් කඩනවා. එතකොට දරුවන්ට වුණත් අපි ඒක හුරු කරනවා කුඩා කාලේ ඉඳලා. මල් ගහක් ගාවට ගිහිල්ලා මල් එකින් එක කඩන එක. එතනදී ඇති වෙන පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාවය, මල් පූජා කිරීම. මෙතනදී මේ අර ආමිස පූජාවකදී වුණත් එතන ඇත්තෙම මේ අපිට අපේ ජීවිතයයි මේ සියල්ලක්ම ගලපන්නේ පරිසරයත් එක්ක. ඒ වගේ ලස්සන සංකල්ප ධාරාවන් නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි අර කියනවා අපේ අතීත සමාජයේ ගස් කල් ඇදහුවා. ඇත්තෙම බැලුවහම මේක අර ඔබතුමා කලිනුත් කිව්වේ මේක බැලුමට මිත්‍යාවක් වගේ පෙවුනට ඇත්තෙම මේ මිනිස්සුන්ට සෞන්දර්යය ගැන පරිසරය ගැන ලොකු භක්තියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ භක්තිය තුළ පරිසරය විශාල වශයෙන් ආරක්ෂා කරන මිනිස්සු තුළ පෙළඹවීමක් ඇති කරලා තියෙනවා. වයිදන්නේ එක අතකින් මේ සමාජ වින්‍යාසය, මේ සමාජ සංස්කෘතිය, මේ පරිසරය පිළිබඳව තිබෙන භක්තිය මිනිසාගේ මානසික සංවර්ධනයට විශාල පිටුවහලක් වෙලා තිබෙනවා. ඉතින් වර්තමානයේදී ඒක ගිලිහිලා තියෙනවා. දැන් අපි මිනිස්සුන්ට කිව්වොත් එහෙම ගස්කල් අදහන්න ඒ තත්ත්වයට මිනිස්සුන්ගේ මනස වර්ධනය වෙන්නේ නැහැ. ඒක හින්දා අලුත් ප්‍රවේශයක් නිර්මාණය කරගන්න අවශ්‍යයි ගුරුතුමනි. කොහොමද අපි ඒකට ප්‍රවේශයක් ගොඩනගා ගන්නේ? ඔව් අලුත් ප්‍රවේශයක් ගොඩනගා ගන්න වෙන්නේ අපිට අපේ තඹපන්නේ අතීත ප්‍රවේශයන් වල යම් අත්දැකීමක් මතම තමයි. දැන් උදාහරණයක් හැටියට දැන් ඉස්සර පුතා මේ පුච්චපු ගඩොල් පාවිච්චි කරේ නැහැ. දැන් ඒ පුච්චපු ගඩොල් පාවිච්චි කරා නම් පාවිච්චි කරේ රජතුමාගේ මාලිගාවටයි ගරු ස්වාමින් වහන්සේලාගේ මේ වාසස්ථාන වලට විතරයි. ඒත් සීමාවයි. දැන් ඒ කාලේ ගඩොල පුච්චන්න නැතුව අමු ගඩොල තමයි බඳින්නේ. එතකොට ඒකත් පරිසරයට දූවිල්ලක් හැටියට නෙමෙයි එකතු වෙන්නේ පසක් හැටියට. එතකොට ඒක ඒගොල්ලන්ගේ වැදගත් සංකල්පයක්. දැන් රීසයික්ලින් කියලා අපි කරාට අපි අවසානයේ පරිසරයෙන් කොටසක් කරක් යම්කිසි ලඩයක් නේ ඉතුරු කරන්නේ අන්තිමට. ඒකේ එක්තරා බොහෝ ප්‍රමාණයක් තමයි ආයේ ඒ මේ රවුමට යන්නේ. එතකොට දැන් මේ දැන් ඔතනදී තියෙන ගැටලුවක් තමයි ඒ කාලේ ඒ ඔය ගැටලුවට විසඳුම් යෙදුව එකක් තමයි ඒ කාලේ මේ තිබ්බ පරිසරයට හානියක් නොවන්නයි ඒ පරිසරයෙන් යමක් උකහාගත්තේ. මෙන්න මේක අපි දැනගන්න ඕනේ. අලුත් ප්‍රවේශයට ඒක හරි වටිනවා. දැන් සම්පතක් උකහා ගන්නවා. දැන් අපි දැන් ওই ඉන්ධන ඇද්ද අවුරුදු ගානක් තිස්සේ. දැන් ඒ ඉන්ධන හිඳිරලු තියෙන්නේ. හැබැයි ওই ඉන්ධන හිඳීමත් එක්ක රික්තයක් එනවා. ඒ රික්තය දැන් අපි ওই සම්පත් පරිසරයෙන් ගන්නවා කියන්නේ එතන රික්තයක්. එතන ඇති වෙන යම් භූ විෂමතාවයන් සහ කැළඹීම් නිසා සුනාමි වගේ තත්ත්වයන් ඊට වඩා විනාශයෙන් ඇති වෙන්න පුළුවන්. මොකද විශාල මේ පීඩනයක් අර තට්ටු වලට යනවා. පාෂාණ තට්ටු වලට. ස්තරයන් වලට. ඒ වගේම අපි ඔය කරන නිර්මාණ, විශාල නිර්මාණ. දැන් අපි දන්නවා මේ පොළොවට විශාල පීඩනයක් එල්ල කරනවා. අපි විශාල යන්ත්‍ර සූත්‍රය යොදනවා. ඉතින් බලන්න මේ ලෝකයේම ඒ වගේ පීඩනයක් පොළොවට එල්ල කරාම ඕනම දෙයකට පීඩනයක් එල්ල කරාම ඒක එළියට යන්න තැනක් තියෙන්න බෑ. ඉතින් ඒ තැන් තමයි ඔය එක එක විනාශ. විශේෂයෙන් සුනාමි හැටියට මුහුදු පත්ල දෙකට වෙලා ඒ ඇති වෙන පීඩනයත් එක්ක වතුර උඩට ගලන්නේ. ඉතින් ඊට වඩා ওই භූමි කම්පන වලට ඒ හේතුවත් ඒකට යම් දායකත්වයක් තියෙනවා.
නමුත් ස්වභාවික හේතුත් දායක වෙනවා. ඇතුලේ තියෙන ලාවා වල තියෙන යම් යම් ක්‍රියාකාරීත්වය. ඒ කෙසේ වෙතත් මානව ක්‍රියාකාරීත්වය සුළු කොට සලකන්න බෑ. එවනම් මේ නව ප්‍රවේශයට මූලික පදනම සකස් කරන්න ඕනේ අපි මේ පරිසරයෙන් උකහා ගන්නවා නම් කිසියම් දෙයක් ඒ පරිසරයට හානි නොවන. ඔක තමයි ප්‍රවේශයේ මුල. පැහැදිලිද? ඒක එක. දෙක තමයි පරිසරයෙන් යම් උකහා ගැනීමක් කරනවා නම් ඒකේ ඌණ පූර්ණය කරන්න ඕනේ. දැන් අපි කිව්වොත් ගස් දෙකක් අපි ගන්නවා නම් අපි බෙහෙත් හදන්න ගස් 7ක්වත් හිටවල තියෙන්න ඕනේ. 10ක්වත් හිටවල තියෙන්න. අන්න ඒ වගේ අර ඌණ පූර්ණය කිරීමක් කරන්න. හරිද? එතකොට ඔන්න දෙවෙනි කාරණය. පළවෙනි කාරණය හානි නොවි ගැනීම. දෙවෙනි කාරණය හානි වෙනවනේ යමක් ගන්නකොට ඒ හානිය පූර්ණය කිරීම. හරිද? තුන්වෙනි කාරණය තමයි උපරිම ඵලදායිතාවයෙන් යෙදවීම. දැන් අපි පරිසරයේ ගොඩාක් දේවල් නාස්ති කරනවා පුතේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි පළතුරු කඩලා නාස්ති කරන දේවල් තියෙනවා. ආහාර නාස්ති වෙනවා. දැන් ලංකාවේ වාර්ෂිකව ටොන් 50000ක් නාස්ති වෙනවා ආහාර. හරිද? ඉතින් ඒ වගේ අපි පරිසරයට විශාල මේ ගස් කපලා ගෙඩි කඩලා විශාල විනාශයක් කරනවා. ඉතින් අපි හිතන්නේ මේ වඳුර විනාශය කරනවා කියලා විතරයි. ඒක හරි කනගාටුයි මං හිතන්නේ මිනිස්සාගේ අතින් ඊට වඩා විනාශයක් ආහාර වලට සිද්ධ වෙනවා. ඒතර ආහාර රටාවේදී අඩු ප්‍රමාණයකින් වැඩි ඵලදාව රසායනිකව වෙන්න ඕනේ නැහැ. අද දැන් ඔයගලන් දන්නවා මේ ජපානයේ පොඩි ඉඩම් වල පොඩි සමහරවිට පොඩි පයිප්ප බටවල විශාල විදිහට කාබනික නිෂ්පාදන කරනවා. ඒ කාබනික පොහොර දියර හැටියට දාලා මේ පරීක්ෂණ කරලා ඒවලන් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල යොදා ගන්න. අන්න ඒ වගේ පරිසර පද්ධති ආරක්ෂා කරලා අපිට අර අවශ්‍ය ඉඩම් ප්‍රමාණය තියෙන ඉඩම් වලින් උපරිම ඵලදායීතාවය අරගෙන අපිට ඉෂ්ට කරන්න පුළුවන් නම් ඔන්න ඊළඟ සාධකෙත් ඉෂ්ට වෙනවා. ඉතින් මේව තමයි නව ප්‍රවේශ. ඊළඟට තමයි අපේ ආකල්ප වෙනස් වීම. අපේ දරුවන්ගේ සහ තරුණයන්ගේ පරිසරය තමන් පරිසරය කියන ආකල්පේ ඇති වෙන්න ඕනේ. ඇති වෙනවා විතරක් නෙමෙයි මේක මේ දැන් අපි මෙහෙමනේ ඔක්කොම වැඩ කරලා අපිට වෙලාවක් තිබ්බොත් විතරක් පරිසරය ගැන හිතලා හරියන්නේ නැහැ. දෛනික තමන්ගේ කාර්යභාරය තුල පරිසරයේ කොටසක් පරිසරයට යම් සහයෝගයක් දැක්වීම අපේ කොටසක් වෙන්න ඕනේ ජන ජීවිතේ. අන්න ඒකට අවශ්‍ය සැකසුම් එදා අපේ ලක්ෂණවල තිබ්බා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් රජ්ජුරුවෝ තමන්ගේ රාජකාරියේදී පරිසර පද්ධතිය, කෘෂිකර්මාන්තය, ඇලවේලි නිර්මාණය ඒව ගැන දැඩි අවධානය යොමු කරා. දැන් අද අපිට අවධානය යොමු කරන්න වෙලා තියෙන රටින් ගේන කැම ටික ගැනයි මේ බඩු ටික බෙදාන ඒවා පඩි වැඩි කරන ඒවා යන්න ওই ටික. ඉතින් ඇත්තටම අද රජ්ජුරුවෝ එදා රජ්ජුරුවන්ටයි කරන්න තියෙන කාර්යභාරය දැක්කම පරිසරය ඇත්තෙම නැහැ ඒතන. ඒ තත්වයටවත් අපි එන්න ඕනේ. හරිද? හැම වෙලාවෙම මේ පඩි ගෙවන ඒවයි මේවා විතරක් නෙමෙයි. අන්තිමට පඩි ටික තියේ මිනිස්සු ටික නැති වෙයි. මොකද මේ පද්ධතිය ආරක්ෂා වුණොත් විතරයි ජනතාව ආරක්ෂා වෙන්නේ, ජීවිය ආරක්ෂා වෙන්නේ. ඒ ගුරුතුම නැතෙම දීර්ඝ කාලීන දැක්මක්. මොකද විශේෂයෙන් මිනිසා සහ පරිසරය ගැන සාධක දෙක ගත්තාම සාධක දෙකක් නෙමෙයි ඇත්තම එකම එක සාධකයක්. අපි මේ අපේ අධ්‍යයනයේ පහසුවට වර්ගීකරණය කරගෙන තිබෙන්නේ. ඉතින් පරිසරය සහ මානසික සංවර්ධනයේදී මනස සංවර්ධනය වෙන්න නම් වඩාත් හොඳ ප්‍රශස්ත පරිසර තත්වයක් තිබිය යුතුයි. ප්‍රශස්ත පරිසර තත්වයක් තිබෙන තැන තමයි මනස සංවර්ධනය වෙන්නේ. ඒකින්ද මේ දෙකම මේ එකිනෙකට සම්බන්ධයි. ඉතල මනස සංවර්ධනය කරගෙන පරිසරය සංවර්ධනය කරන්නත් බෑ. පරිසරය සංවර්ධනය කරගෙන මනස සංවර්ධනය කරන්නත් බෑ. මේ දෙකම ඒකාත්මිකව නිර්මාණය වෙන්න ඕන. අර අවසානයේදී තිබෙන අර ආරම්භයේදී ඔබතුමා දුන්නු හරය ඒ තමයි පරිසරය සහ අපි කියන්නේ දෙකම එකක්. එනිසා ඒ පරිසරය සහ මිනිසා නැත්තම් Taman නැත්තම් තනි පුද්ගලයෙක් වේවා ඒ අතර තිබෙන අන්තර් සම්බන්ධතාවයේ තේරුම්ගෙන ඒ හොඳින් මනවින් අවබෝධ කරගෙන මානසිකව සංවර්ධනය වෙන්න හොඳ මනසක් නිර්මාණය කරගන්න හැකියාව තිබෙනවා. මොකද වර්තමානයේදී මිනිස්සුන්ගේ ද්වේෂයන් ඊළඟට මිනිස්සුන් ගාව තියෙන කේන්තිය මේ ගොඩාක් දේවල් මිනිස්සුන්ගේ තිබෙන විඩාව සමහරක් වෙලාවට මානසිකව තිබෙන අසහනකාරී තත්වයන් මේ සියල්ලක්ම නිවාලන්න හැකියාව තිබෙන්නේ පරිසරයට. නමුත් Tamanට එවැනි වූ පරිසරයක් නැත්නම් එවැනි පරිසරයක් නිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා සියල්ලකටම ප්‍රවේශයක් ලබා ගත යුතුයි. ඉතින් අද දවසේදී අපි තඹපන්නිය කතා කරේ. අපිට තඹපන්නිය ගත්තාම තඹපන්නිය අතීත පරිසරයත් වර්තමාන පරිසරයත් අනාගත පරිසරයත් මේ
කාලාත්‍රය ගත්තොත් එහෙම අවස්ථා තුනකට තියෙන්නේ. මොකද මිනිසාගේ සංවර්ධනය, මිනිසාගේ ශිෂ්ටාචාරගත වීම, මිනිසාගේ දියුණුව, මිනිසාගේ තාක්ෂණික පරිණාමය මේ සියල්ලක් එක්කම පරිසරයේ පරිසර සංරචකවන් සමග තිබෙන බැඳියාවන් විවිධ වූ කෝණ වලින් විචල්‍යතාවයන්ට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා පරිසරයට ආදරය කරන මිනිසෙක් නිර්මාණය කරගන්න. එතකොට ඊට පෙරලා පරිසරය විසින් ඔබට මානසික සහනයක් නිර්මාණය කරනවා. ඒක රටක ජාතියක සංවර්ධනයට අවශ්‍යයි. ඉතින් අර පෙර රජ දවසේ හදපු වැව්වලත් පරිසරයත් එක්ක බද්ධ වෙලා නිර්මාණය කරේ. අදටත් අපි පෙර රජ කාලේ නිර්මාණය කර වැවක් ගාවට ගිහිල්ලා අපි ඒ සුන්දරත්වය දකින මානසික අස්වැසිල්ල විඳිනවා. ඒ නිසා මේ සියල්ලක් මේකෙනකින් අවියෝජනීයයි කියන කාරණාව සිහිපත් කරමින් ගුරුතුමනි අපි ලබන සතියේ මෙවැනිම වූ ප්‍රවේශයක් තුළින් විශේෂයෙන්ම පොදු සමාජීය සංවර්ධනය සඳහා අවශ්‍ය කරන ප්‍රවේශයක් තනි තනියම නිර්මාණය කරගන්න. එක්කෙනෙක්ගේ හිතක් තුළ අවශ්‍ය කරන සංකල්ප නිර්මාණය කරගන්න. ඒ සංකල්පය එකිනෙකා තුළ ව්‍යාප්ත කරගන්න. ඒ තුලින් සමාජයේම තමස සමාජ ධාරාව මේ තඹපන්නියම ඉදිරියට අරගෙන යන්න අවශ්‍ය කරන මානසික ඊළඟට ඒ සඳහා අවශ්‍ය කායික මේ හැම තත්වයක්ම නිර්මාණය කිරීමයි අපේ අරමුණ. එසේනම් ගුරුතුමනි බෙහෙවින්ම ස්තුතියි අද දවසේදී තඹපන්නි වැඩසටහනට ලබා දුණු දායකත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔබතුමා විසින් මතු කරන ලද බොහෝ කරුණු කාරණා සමාජයට තවදුරටත් හිතන්නට අවස්ථාවක් නිර්මාණය කරනවා. ඒ නිසා නිදහස් පරිසරයක් තුළම ඒ දේ හිතන්න ස්වභාව සෞන්දර්යයත් එක්ක එක්වෙමින් මේ කරුණු කාරණා නිරන්තරයෙන් මෙනෙහි කරන්න. ඔබේ කායික මානසික සුවතාවය වෙනුවෙන් පරිසරයත් ඊළඟට පරිසරයේ සුවතාවය වෙනුවෙන් ඔබේ කායික මානසික ක්‍රියාකාරකමුත් යොමු කරන්න කියන මතක් කිරීමෙන් අද දවසේදී තඹපන්නි අපි අවසන් කරමු. බෙහෙවින්ම ස්තුතියි ලබා දුන්නු දායකත්වයට ආයුබෝවන් ගුරුතුමනි. ආයුබෝවන්. තෙරුවන් සරණයි ගුරුතුමනි. දේශබන්දු ආචාර්ය ඉන්ද්‍රජිත් සෙනවිරත්න ගුරුතුමන්ටත් අපි ස්තුතිවන්ත වෙමින් එසේනම් අපි හමු වෙමු ලබන සතියේ. මේ සතිය තුල හිතන්න ඔබට මාතෘකාවක් අප විවර කරා. එසේනම් අපි හමු වෙමු ලබන සතියේ. ආයුබෝවන්. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.